හරි. පුතේ දැන් අපි ට්‍රාන්සිස්ටරයක ලක්ෂණ කතා කරා. එයාලගේ ලාක්ෂණික වක්‍ර ගැන කතා කරා නේද? ට්‍රාන්සිස්ටරේ ලාක්ෂණික වක්‍ර එතකොට දැන් අපිට ඕන මේ ට්‍රාන්සිස්ටරයක් වැඩ කරන්නේ කොහොමද කියන එක ගැන හරියට අවබෝධයක් ලබා ගන්න. හරි. සහ මේකෙන් තියෙන ප්‍රයෝජන මොනවද කියන එක. හරි. පුතේ සරලව ගත්තට පස්සේ ට්‍රාන්සිස්ටරයක් මං කිව්වා ඒක ඇතුලේ තියෙනවා පොඩි ගේට් එකක්. බේස් එකට අපි ධාරාව දෙන ප්‍රමාණය අනුව මෙන්න මේ ගේට් එක ඇරෙනවද එහෙම නැත්නම් ඇරිලා තියෙනවා නම් ඇරිච්ච ප්‍රමාණය කොච්චරද කියන එක තීරණය වෙනවා කියලා. හරි. එතකොට පුතේ දැන් අපි ට්‍රාන්සිස්ටරයක් අරගෙන මේ ට්‍රාන්සිස්ටරේ ප්‍රධානයට දෙන ඒ කියන්නේ බේස් එකට දෙන වෝල්ටීයතාවය ගත්තට පස්සේ මේ බේස් එකට දෙන වෝල්ටීයතාවය අර 0.7 සිලිකන් කියලා හිතුවොත් විභව බාධකයට වඩා අඩු නම් අපි කිව්වා ට්‍රාන්සිස්ටරේ කපාහැරි අවස්ථාවටපත් වෙනවා කියලා. වැඩි නම් පුතේ ක්‍රියාකාරී අවස්ථාවටපත් වෙනවා කියලා අපි දැන් කලින් සතිවලදී සාකච්ඡා කරලා ඉවරයි නේද? හරි. දැන් එතකොට අපි බලමු මේ ට්‍රාන්සිස්ටරයකින් ගන්න තියෙන ප්‍රයෝජන මොනවද? ට්‍රාන්සිස්ටරයක් නැඹුරු කරනවා කියන්නේ මොනවද කියන එක. හරි. ඉතින් මුලින්ම මේ නැඹුරු කරනවා කියන එක දරුවෝ ඉගෙන ගත්තා ඩයෝඩ් කොටසේදී නේද? ඩයෝඩ් කොටසේදී පුතේ ඩයෝඩයක් පෙර නැඹුරු කිරීම කියලා එකක් ඉගෙන ගත්තනේ. ඒ කියන්නේ ඩයෝඩය හරහා ධාරාව යන පරිදි විභවාන්තරයකට සම්බන්ධ කිරීම ඩයෝඩය පෙර නැඹුරු කිරීම. එහෙම කරේ නැතොත් ඩයෝඩයක් හරහා ධාරාව යන්නේ නැහැ. එතකොට ට්‍රාන්සිස්ටරයක් පෙර නැඹුරු කරේ නැතොත් මොකද්ද තියෙන ප්‍රශ්නේ? ට්‍රාන්සිස්ටරයක් පෙර නැඹුරු කරේ නැතොත් මොකද තියෙන ප්‍රශ්නේ? අපි බලමු පුතේ. ඒකට මම පොඩි උදාහරණයක් දෙන්නම්. අපි මේ උදාහරණය තුලදී බලමු නැඹුරු කරලා තිබ්බේ නැත්නම් මොකද වෙන්නේ කියලා. හරි. මෙන්න බලන්නකො පුතේ. හරි. ලියන්න පුතේ මාතෘකාව මෙහෙම පොදු විමෝචක වින්‍යාසයේදී ට්‍රාන්සිස්ටරයක් නැඹුරු කිරීම. 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 පුතේ මෙහෙම ඉස්සෙල්ලා සටහනක් දාගෙන ඉන්න ලියන්න මෙහෙම පොදු විමෝචක වින්‍යාසයේදී BE සංදිය ඉදිරි නැඹුරු කිරීමේ අවශ්‍යතාවය පැහැදිලි කිරීම සඳහා පහත අවස්ථා දෙක BE සංදිය ඉදිරි නැඹුරු කිරීමේ අවශ්‍යතාව පැහැදිලි කිරීම සඳහා පහත අවස්ථා දෙක සලකමු. හරි. පුතේ මේ රූප සටහන මොකුත් දැන් අඳින්න එපා මම කියන එක. හරි. කිව්වට පස්සේ අඳින්න එතකම් බලාගෙන ඉන්න. හරි. ප්ලීස් වැඩක් තියෙන බලාගෙන ඉන්න නේද? හරි. රයිට්. මෙන්න පුතේ ට්‍රාන්සිස්ටරයක්. හරි. පුතේ මෙන්න මේ ට්‍රාන්සිස්ටරයට අපි C අග්‍රයට ඒ කියන්නේ මෙතෙන්ට VCC විභවයක් සපයලා තියෙනවා. මෙතන V මෙතන E. ඊළඟට පුතේ මෙන්න මේ ට්‍රාන්සිස්ටරයේ බේස් එකට අපි මේ වෙලාවේදී දෙනවා විචලනය වන වෝල්ටීයතාවය. මොකද්ද දෙන්නේ? විචලනය වන වෝල්ටීයතාවය. විචලනය වන වෝල්ටීයතාවයක් දෙන්න. මෙන්න මෙහෙම දෙයක් කරන්න යන්නේ. බේස් එකට වෝල්ටීයතාවයක් දෙනවා. බේස් එකට දෙන වෝල්ටීයතාවය අඩු වැඩි වෙනකොට අර ගේට්ටුව ඇරෙන වැහෙන ප්‍රමාණය අඩු වැඩි වෙන්න එපා. එතකොට IC ධාරාව ඒ කියන්නේ C සිට E දක්වා
කලෙක්ටර් එක හරහා එමීටරයට ගලන ධාරාව අඩු වැඩි වෙන්න ඕනනේ. ඕක තමයි කරන්න යන්නේ. නමුත් මේ පළවෙනි අවස්ථාවේදී ඒක සිද්ධ වෙන්නේ නැහැ. හරි. ඒකට හේතුව මම කියලා දෙන්නම්. අපි එහෙම අවස්ථා දෙකම ඇඳගෙන ඊට පස්සේ මේවා සටහන් කරගමු. හරි. මෙන්න පුතේ ප්‍රත්‍යාවර්ත වෝල්ටීයතාවයක් මෙතෙන්ට සපයන නිසා මම මෙතන මේ ප්‍රත්‍යාවර්ත වෝල්ටීයතාවය සපයනවා කියන එක මෙන්න මේ වගේ සංකේතකින් දක්වනවා. මෙතෙන්ට වෝල්ටීයතාවයක් සපයනවා මොන වෝල්ටීයතාවයද ප්‍රත්‍යාවර්තක. දැන් පුතේ මේ සපයන ප්‍රත්‍යාවර්ත වෝල්ටීයතාවය මෙන්න බලන්නකෝ. මේ සපයන ප්‍රත්‍යාවර්ත වෝල්ටීයතාවය මම ගන්නම් 0.03ක විතර වෝල්ටීයතාවයක්. එහෙම නැත්නම් ඔව් 0.03ක වගේ වෝල්ටීයතාවයක් අපි ගන්නවා. එහෙනම් මෙතෙන්ට මම දෙනවා පුතේ මෙන්න මේ වගේ වෝල්ටීයතාවයක්. ධන හෝ ඍණ 0.03යි වෝල්ට්. 0.03. හරියනම් Vin simple Vin සමානයි ධන හෝ ඍණ 0.03යි වෝල්ට් වෝල්ටීයතාවයක් තියෙනවා. එතකොට පුතේ මේක ධන පැත්තෙන් 0.03 දක්වා වැඩි වෙනවා ආය ඍණ පැත්තෙන් 0.03 දක්වා අඩු වෙනවා. මෙන්න මේ වගේ කුඩා වෝල්ටීයතාවයක් මම දෙන්නේ. හරිද? ඕකේ කාලා වර්තේ මම තව චුට්ටක් අඩුවෙන් අඳින්නම් පුතේ. ඔන්න මේ විදිහට විශ්ලේෂණය වෙනවා. ඒතර මේ පැත්තෙන් ධන 0.03 වෝල්ට් දක්වා මේ පැත්තේ ඍණ 0.03 වෝල්ට් දක්වා. දැන් ඔය විදිහේ වෝල්ටීයතාවයක් මෙතෙන්ට දුන්නොත් මොකක් වෙයිද? අපි බලමු පුතේ. ඔය වෙන දේ බලන්න පුළුවන් අපිට ට්‍රාන්සිස්ටරයක ප්‍රධාන ලාක්ෂණිකය ඇඳගත්තා නම්. ප්‍රධාන ලාක්ෂණිකය කියන්නේ පුතේ අර BE අතර විභවය වැඩි කර කර අපි බැලුවනේ IB ධාරාවට මොකද වෙන්නේ කියලා. අන්න ඒ පස්තාරය. මේ බලන්නකෝ මම මේ පස්තාරය අඳින්නම් මෙතන. පුතේ මේ පස්තාරය අපිට ආවේ මෙහෙම නේද? මේක සිලිකන් වර්ගයේ ට්‍රාන්සිස්ටරයක් කියලා හිතුවොත් හරි. මෙයා සිලිකන් කියලා අපි හිතුවොත්. පස්තාරෙන්නේ මේ විදිහටනේ. ඔය විදිහට. 0.7න් තමයි හැරෙන්නේ. හරි. right. දැන් පුතේ මම පොඩ්ඩක් 0.7 මෙහාට වෙන්න නැන්දා. මොකද මේ පස්තාරේ අපිට තව ගොඩක් සටහන් ටිකක් අඳින්න තියෙනවා මෙතන. ඒ නිසා ඔය විදිහට. දැන් පුතේ අපි බලමුකෝ BE හරහා විභවාන්තරයට මොකද වෙන්නේ කියලා. මේ BE හරහා විභවාන්තරය 0.03 දක්වා වැඩි වෙනවා 0.03 දක්වා අඩු වෙනවා. වැඩි වෙනවා අඩු වෙනවා. එතකොට මේ කෙලවර B ට සම්බන්ධ මේ කෙලවර E ට සම්බන්ධ. එහෙනම් මේ විභවය තමයි මෙතෙන්ට දෙන්නේ. හැබැයි ඔය දෙන විභවය කාලයත් එක්ක වෙනස් වෙනවනේ පුතේ. ඒ කියන්නේ VBE අගය කාලයත් එක්ක වෙනස් වෙනවා. VBE විභවය කාලයත් එක්ක වෙනස් වෙනවා. මට ඒක පුතේ කාලක්ෂයක් මෙන්න මේ පැත්තට හිතලා කාලය මේ පැත්තට සලකලා පස්තාරගත කරන්න පුළුවන්. කොහොමද පස්තාරගත කරන්නේ? මෙන්න මෙහෙමයි. බලන්න. කාලයත් එක්ක ගත්තොත් VBE අගය පුතේ ආරම්භයේදී බිඳුවයිනේ. VBE විභව බිඳුවයි. මේ දෙන වෝල්ටීයතාවය බිඳුවයි මෙතෙන්. හරි. හිතන්න පුතේ මේ තියෙන්නේ මෙතන තප්පරය 2 3 4 5 6. තප්පර 6ක් තියෙනවා. තප්පර 6ක් තියෙනවා කියලා හිතාගෙන පස්තාරය ඇඳගෙන යමු. හොඳට බලාගෙන ඉන්න. පළවෙනි තප්පරේදී VBE විභවය බිඳුවයි. එහෙනම් මම මෙතන ලකුණු කරනවා. පළවෙනි තප්පරේදී VBE විභවය බිඳුවයි. දැන් කාලක්ෂයක් මේ පැත්තට හිතාගෙන මම මේ වැඩේ කරන්නේ. දෙවනි තප්පරේදී මෙන්න දෙවනි තප්පරේදී VBE විභවය ධන 0.03 දක්වා වැඩි වෙනවා. දැන් මොකද මෙතෙන්දී VBE විභවය වෙන්නේ පුතේ කෙලින්ම මේ සිම්පල් Vin අගය. හරි. එතකොට ධන 0.03 දක්වා වැඩි වෙනවා. දැන් මෙතන පුතේ 0.7නේ. මේ තියෙන්නේ 0.7. 0.7යි වෝල්ට්. එතකොට 0.03 කියන්නේ ඊට වැඩිය ගොඩක් මෙහා ඉන්නේ. ඒ නිසා මම මෙන්න මේ හරිය හිතනවා 0.03 කියන වෝල්ටීයතාව. එහෙනම් පුතේ තප්පරයක් ගියාම VBE විභවය 0.03 දක්වා වැඩි වෙනවා. මෙතෙන්ට වැඩි වෙනවා. ඊළඟ තප්පරයේදී ආපහු VBE විභවය 0 දක්වා අඩු වෙනවා. එහෙනම් පුතේ ඊළඟ තප්පරයේදී VBE විභවය මෙතෙන්ට එනවා.
එහෙනම් ඒ කාල සීමාව තුළ VB විභවයේ විචලනය මට ඔහොම අඳින්න පුළුවන්. ඊළඟ තප්පරයේදී පුතේ VBE විභවයේ ඍණ 0.3 දක්වා අඩු වෙනවා. ධන 0.3 මේ පැත්තේ නම් ඍණ 0.3 මේ පැත්තේ. ඔන්න ඊළඟ තප්පරයේදී ඍණ 0.3. ඊළඟ තප්පරයේදී ආපහු බිඳුව වෙනවා. එහෙනම් මෙතෙන්ට වෙන්න එපා. ඔය විදිහට. පුතේ ආපහු ඊළඟ තප්පරයේදී ධන 0.3 දක්වා වැඩි වෙනවා. මෙන්න ඊළඟ තප්පරයේදී ධන 0.3. ඊළඟ තප්පරයේදී ආපහු බිඳුව වෙනවා. මෙන්න එහෙනම් ඊළඟ තප්පරයේදී ආපහු බිඳුව. ඔන්න ඔය විදිහට පුතේ ඔය VBE විභවය විචලනය වෙන ආකාරය මට මෙතන පස්තාරගත කරන්න පුළුවන්. එතකොට මේ තියෙන්නේ ධන 0.03 වෝල්ට් කියන විභවය. එතකොට මේ පැත්තේ තියෙන්නේ මේ කඩිර සඳහා මම මේ නම් කරන්නේ කඩිර ඍණ 0.03 වෝල්ට් කියන විභවය නිරූපණය කරලා තියෙන්නේ. හරි. ඊළඟට පුතේ පළවෙනි වක්‍රය මම මේක රතු පෑනින් පාට කරන්නම්. අන්න ඒක තමයි මේ දක්වලා තියෙන්නේ. එහෙම පාට කරේ බලා ගන්න පහසු වෙන්න. හරිද? එතකොට මේ ඇඳලා තියෙන්නේ මෙන්න මේ විභව පස්තාරෙම තමයි මෙතන මේ ඇඳලා තියෙන්නේ. හැබැයි කාලක්ෂය මේ අතර සලකලයි මේ ඇඳලා තියෙන්නේ. හරි? රයිට්. පුතේ මෙහෙමයි මේ කරපු ටික තේරුණාද කියන්නේ මේ පස්තාරේ ඇඳපු එක ගැන මොකුත් ගැටලුවක් තියෙද? මේ පස්තාරේ ඇඳපු එක ගැන මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් කියන්න පුතේ කොටසින් කොටස සාකච්ඡා කරගෙන යමු ඉස්සරහට. මේ පස්තාරේ ඇඳපු එක ගැන මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් දරුවෙක් මෙසේජ් කරන්න. දරුවනේ තේරුණා කියලා මෙසේජ් දාලා තියෙනවා. සමහර දරුවෝ කියලා තව සැරයක් කියලා දෙන්න කියලා. හරි. පුතේ මේක මේ අමුතු දෙයක් කියලා හිතන්න එපා. මෙන්න මේ පස්තාරේ V in කාලයට එදිරිව V in තියෙන්නේ. ඔය පස්තාරේ ඔහොමම ගෙනල්ලා මෙතනින් තියන්න පුළුවන්ද බැරිද? මෙහෙම තියෙන පස්තාරේ මේ කාලය මේ පැත්තට V ඔය පස්තාරේ ගෙනල්ලා මෙතනින් තියලා තියෙන්නේ මේ. කාලය අක්ෂය මෙහාට ගත්තා V in මේ පැත්තට. මොකද මේ වෙලාවේදී VBE අගය කියන්නේ V in අගයමයි. VBE අගය කියන්නේ V in අගයමයි. පැහැදිලිද? මෙතන පුතේ V in අගය බිඳුව නම් මෙතන වෝල්ටීයතාවය බිඳුවයි. VE හරහා විභවය බිඳුවයි. තප්පරයක් ගියාට පස්සේ V in අගය ධන 0.03යි. එහෙනම් තප්පරයක් ගියාට පස්සේ V in අගය 0.03යි කියන්නේ VBE අගයත් 0.03 වෙන්න ඕන. මොකද BE අතර විභවය වෙන්නේ V in විභවයමයි. ඊළඟට පුතේ තව තප්පරයක් ගියාම V in අගය බිඳුවක් වෙනවා. ඒ කියන්නේ VBE අතර විභවය බිඳුවයි. එහෙනම් තප්පරයක් ගියාට පස්සේ VBE විභවය බිඳුවක් වෙන්න ඕන. තේරුණාද දරුවනේ? සරලව හිතන්න මේ තියෙන පස්තාරෙම මෙහෙම ගෙනල්ලා මෙතනින් තියලා තියෙනවා. පැහැදිලිද? හරි. දැන් අපි යමුකෝ ඊළඟ අවස්ථාවට. ඊළඟ අවස්ථාවේදී පුතේ මීට අමතරව අපි මෙතෙන්ට කෝෂයකුත් යොදනවා. මෙතෙන්ට කෝෂයකුත් යොදලා තියෙනවා. දැන් මේ තියෙන V in වෝල්ටීයතාවය. හරි. එතකොට V in වෝල්ටීයතාවය මම මෙතනත් අඳින්නම් පුතේ. V in වෝල්ටීයතාවය. ඊට පස්සේ පුතේ මම අඳිනවා එතනම VBE වෝල්ටීයතාවය. හරි. ඔන්න බලන්නකෝ. මේ වෝල්ටීයතාවයම තමයි මෙතෙන්ට දෙන්නේ. මොකක්ද? ධන 0.03ට යනවා ඍණ 0.03ට යනවා. ධන 0.03ට යනවා ඍණ 0.03ට එනවා. right. දැන් පුතේ ඔන්න ඔය වෝල්ටීයතාවය දෙනවා. හරි. ඉස්සෙල්ලම බලමු පුතේ ඔය වෝල්ටීයතාවය දෙනකොට BE අතර විභවයට මොකද වෙන්නේ කියලා. බලන්න මේ කෝෂය දාපු හින්දා පුතේ එතන වෝල්ට් 0.7 වෝල්ට් හරි 0.7 වෝල්ට් 0.7 වෝල්ට් නියත වෝල්ටීයතාවයක් තියෙනවා. හරි. හැබැයි පොඩි ප්‍රශ්නයක්. මොකද දැන් ඒකත් එක්කමනේ පුතේ මේ වෝල්ටීයතාවයක් දෙන්නේ. දෙකම දෙනවනේ දැන්. මේ ES කියන්නේ සරල වෝල්ටීයතාවයක්. සරල වෝල්ටීයතාවයක් දීලා තියෙනවා 0.7ක. හැබැයි මෙතන V in විදියට අපි දෙන්නේ මෙතන අපි V in මේකේ තියලා තියෙමු මේ V in විදියට දෙන්නේ මොකක්ද ප්‍රත්‍යාවර්ත වෝල්ටීයතාවය.
ඇත්තටම සරල වෝල්ටීයතාවයක් දෙනවා කියන සරල වෝල්ටීයතාවය කියන්නේ නියත වෝල්ටීයතාවයක්. ඒක දුන්න කියලා ආයි ප්‍රතිඵලයේ විදියට මොකුත් අමුතුවෙන් අපිට ලැබෙන්නේ නැහැ. යම් වෝල්ටීයතාවයක් දුන්නා මේකට හරියන්න ධාරාව ගලයි. හැබැයි ওই විචලනය වන වෝල්ටීයතාවයන් වල තියෙන වාසිය අපිට චූටි විචලනය වෙන එකක් දීලා ඒකට හරියන්න ට්‍රාන්සිස්ටරේ හරහා IC විචලනය වෙන්න හදාගත්තොත් අපිට අර පුංචි විචලනයකින් ලොකු විචලනයක් හදාගන්න එක. දැන් උදාහරණයක් විදියට පුතේ මයික් එකකින් අපි කතා කරන එකට හරියන්න මේ මයික් වලින් නෙමෙයි හරි සාමාන්‍ය මයික් එකකින් සාමාන්‍ය මයික් එක ගත්තන් පස්සේ අපි කතා කරන විදිහට හරියන්න ඒක ඩයෆ්‍රෑම් එකක් තියෙනවා. ඒක හෙල්ලෙනවා. මේක හෙල්ලෙනකොට පුතේ අර කොයිල් එක හෙල්ලිලා ඇති වෙනව මොකද්ද? චුම්බක ශේෂ්ත්‍ර හරහා සන්නායකයක් විචලන වුණාම ඒක හරහා ඇති වෙන මොකද? ධාරාව. ඉතා කුඩා ධාරා විචලනයක් ඇති වෙන්නේ. මේ ඉතා කුඩා ධාරා විචලනය පුතේ ට්‍රාන්සිස්ටර් පද්ධතියකට ඔය වගේ දුන්නම ඒ ට්‍රාන්සිස්ටරේ බේස් එකට ලැබෙන වෝල්ටීයතාවය වෙනස් වෙනවා. එතකොට IC හරහා ගලන ධාරාව වැඩිපුර වෙනස් වෙනවා. කියන්නේ අරය මිලි ඇම්පියර් එකේ ඉඳන් 2ට ගිහිල්ලා 3ට සෝරි මිලි ඇම්පියර් එකේ ඉඳන් මෙහෙම මිලි ඇම්පියර් 2 ඉඳන් 3ට ගිහිල්ලා 1ට අඩු වෙනවා කියමුකෝ. එතකොට අනිත් පැත්තේ කෙනා මිලි ඇම්පියර් 200 ඉඳන් 300ට ගිහිල්ලා ආයි 100ට අඩු වෙනවා. ඒ වගේ ලොකු විචලනයක් වෙන්නවා. හරි. අපි මේ පස්තාර අඳිමුකෝ ඉස්සරහට. අන්න එහෙම එකක් කරගන්නයි මේ විදිහට අපිට දැන් කියන අර ප්‍රත්‍යාවර්ත වෝල්ටීයතාවයක් දීලා ට්‍රාන්සිස්ටර් එකේ එහෙම එකක් වැඩි කරගන්න වර්ධනය කරගන්න අපිට පුළුවන්. ඒක තමයි ට්‍රාන්සිස්ටර් එකේ තියෙන ලොකුම වාසි වලින් එකක් කිව්වොත් හරි ලොකුම වාසියක් විදිහට අපිට ඒක සලකන්න පුළුවන්. දැන් පුතේ බලන්න මේ ප්‍රත්‍යාවර්ත වෝල්ටීයතාවය මෙතෙන්ට දෙනකොට මොකද වෙන්නේ? සරලවම හිතුවොත් කලින් වගේම හිතන්න මෙතන බිඳුවෙනි තප්පරේ පළවෙනි තප්පරේ දෙවෙනි තප්පරේ තුන්වෙනි තප්පරේ හතරවෙනි තප්පරේ පස්වෙනි තප්පරේ හයවෙනි තප්පරේ පළවෙනි තප්පරේදී බිඳුවයි මෙයාගේ බිඳුවයි එහෙනම් B හා E අතර විභවය බිඳුවයි උදේ තප්පරයක් ගත වුණා තප්පරයක් ගත වුණාට පස්සේ මෙයාගේ විභවය ධන 0.03යි ඒ කියන්නේ පුතේ මෙන්න මේ අතර කෝෂයක් තියුවා කියලා හිතන්න මේ මොහොතේ විතරක් මේ මොහොතේදී මෙන්න මේ අතර කෝෂයක් තිබුවා වගේ. කීයක කෝෂයක්ද? 0.03ක. එතකොට ඒ කෝෂයේ මේ කෝෂයේ විභවය එකතු වෙනවා. එහෙනම් මුළු විභවය පුතේ ඉහළ යනවා කොච්චරද? 0.7 ධන 0.03. ඒ කියන්නේ 0.7යි වෝල්ට් දක්වා ඉහළ යනවා. පුතේ ඊළඟ තප්පරේ ඊළඟ තප්පරේදී ආපහු සිම්පල් V මේ ප්‍රත්‍යාවර්ත වෝල්ටීයතාවයගේ බිඳුවයි. එහෙනම් ඊළඟ තප්පරේදී ආපහු BE අතරට බලපැවැත්වෙන්නේ මේ විභවය විතරයි. එහෙනම් මෙතෙන්ට එනවා. එහෙනම් ඔන්න ඔය විදිහට VBE විභවය දැන්ට විචලනය වුණා. හරි. ඔය විදිහට වැඩි වුණා. පුතේ ඊළඟ තප්පරේට ගියොත් මෙයාගේ විභවය ඍණ 0.03යි. ඒක හරියට පුතේ අපිට මෙන්න මේ පැත්තට කෝෂයක් තිබුවා වගේ හිතන්න පුළුවන්. මේ අතර කෝෂයක් තිබුවා වගේ හිතන්න පුළුවන්. එතකොට නම් බලන්න මේ කෝෂේ තියෙන්නේ මේ අතර, මේ කෝෂේ තියෙන්නේ මේ අතර. එහෙනම් මේ මුළු කෝෂෙන් මෙයාගේ අඩු වෙන්න එපා. මේ පැත්තට විභවය 0.7යි. මේ පැත්තට විභවය 0.03යි. එහෙනම් 0.7න් 0.03ක් අඩු වුණාම අපිට ලියන්න පුළුවන් 0.6යි වෝල්ට් කියලා නේද? එහෙනම් ඊළඟ තප්පරේදී විභවය පුතේ මෙතෙන්ට නම් අඩු වෙනවා. ආපහු තප්පරයක් ගියාම සිම්පල් V ඉන්දියාගේ ආපහු බිඳුව වෙනවා. ඒ කියන්නේ ආපහු මෙයාගේ බිඳුවයි මේ මුළු විභවය මේ අග්‍ර හරහා පවතිනවා මෙතෙන්ට. එහෙනම් පුතේ ඔන්න ඔය වගේ වක්‍රයක් මෙතන තියෙනවා. හරි ඊළඟ තප්පරයකත් බැලුවොත් මෙතෙන්දි බිඳුවයි ආපහු තප්පරයක් ගියාම මෙයාගේ ධන 0.3යි ධන 0.3යි කියන්නේ මේ වෙලාවට මේ අතර කෝෂයක් තිබ්බ කියලා හිතන්න කිව්වනේ මමනේ. ඒ කියන්නේ මේ කෝෂේ මේ කෝෂේ එකතු වෙනවනේ පුතේ එහෙනම්. රතු පෑනින් අඳපු කෝෂේ නම් මෙතන තියෙන්නේ එයාගේ මේකට එකතු වෙනවා. ඒතකොට මුළු විභවය ආපහු 0.73 දක්වා වැඩි වෙනවා. right ඊළඟ තප්පරේදී ආපහු මෙයාගේ බිඳුවයි ඒ කියන්නේ මේ විභවය මේ අග්‍ර හරහා ඇති වෙන්නේ නැහැ. මුළු විභවය 0.4 ආපහු අඩු වෙනවා. ඔන්න ඔය විදිහට විචලනය වෙන්නේ පුතේ. හරි. මේකෙත් මම අර පළවෙනි වක්‍රය තිබිච්ච තැන පාට කරලා තියන්නම්. තිබ්බ තැන හොයාගන්න ලේසි වෙයි. හරි. දැන් පුතේ අපි ඕකත් අඳිමු මේ වගේ පස්තාරයක. right. පුතේ මේ පස්තාරේ චුට්ටක් ආනත කරලා ඇඳේ පුතේ නැත්නම් අර අනිත් පස්තාරේ ඇඳ ගන්න විදියක් නැති නිසා. හරි. මේක තව පස්තාරයක් ඇඳේ තමයි ඒකයි මම මෙහෙම ඇඳේ.
මෙතන IB ධාරාව. right හරිද පුතේ මේ ටික තේරුණාද? ඔන්න දැන් බලන්න කරන වැඩි. හරි. දැන් පුතේ මේකේ ඇඳ වගේම මෙන්න මේ V in විභවනේ මේ වෙලාවේදී VB හරහා ඇති උනේ. හැබැයි දැන් මෙතෙන්දී නම් පුතේ VBE හරහා ඇති වෙන්නේ V in විභවෙම නෙවෙයි නේද? ES කියන්නේ සැපයුම් වෝල්ටීයතාවය ධන V in නගයයි ඇති වෙන්නේ. V in නගයයි ඇති වෙන්නේ. හරි. දැනුත් අපිට පුළුවන් පුතේ කාලක්ෂයක් මේ පැත්තට සලකලා මේ පැත්තට කාලක්ෂයක් සලකලා මෙන්න මේ පස්තාරේ මේ VBE විභවනේ. එතකොට පුතේ මෙතන තියෙන්නේ VBE විභවනේ මේ පැත්තට නේද? මේ තියෙන VBE විභවය. එහෙනම් මෙන්න මේ පස්තාරේ මෙතන අඳින්න පුළුවන් මේ අතර නේ. එතකොට අපිට පුළුවන් VBE විචලනයේ වෙනවත් එක්ක IB ධාරාව ඇති වෙනවද නැද්ද කියලා මැනගන්න. හරි? දැන් පුතේ ඔන්න බලන්නකෝ මම තප්පරෙන් තප්පරයට අඳිනවා. මේ තියෙන බිඳුවෙනි තප්පරේ, පළවෙනි තප්පරේ, දෙවෙනි තප්පරය, තුන්වෙනි තප්පරේ, හතරවෙනි තප්පරේ, 4 5 6 නේද? මෙතන උන 6යි. හරි. බලන්න තප්පරෙන් තප්පරේ. හරි. හොඳට අහගන්න පුතේ. මේක නොතේරුණු දරුවෝ ඉන්නවනම් ඒත් හොඳට අහගන්න. එතකොට තේරුම් ගන්න පුළුවන්. පුතේ පළවෙනි තප්පරේදී VB හරහා විභවය කොච්චරද? මම අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න. VBE හරහා විභවය කොච්චරද පළවෙනි තප්පරේදී? මේ ටික බලලා කියන්න මට. VBE හරහා විභවය කීයද පුතේ? පළවෙනි තප්පරේදී VBE හරහා විභවය 0.7යි. හේතුව පළවෙනි තප්පරේදී මෙහා බිඳුවයි. මේක විභවය බිඳුවයි. එහෙනම් මේ 0.7 විතරයි තියෙන්නේ. පැහැදිලිද දරුවනේ? right. ඔන්න පළවෙනි තප්පරේදී මේක කාලක්ෂය නම් බිඳුව මෙතනින් පටන් ගන්න. පළවෙනි තප්පරේදී VBE හරහා 0.7යි. 0.7 මම ලකුණු කරනවා මෙතන. 0.7යි වෝල්ට්. හරි. දැන් ඔන්න දරුවන්ගේ ප්‍රශ්නයක් අහමු. පුතේ දෙවනි තප්පරේදී පළවෙනි තප්පරේදී කිව්ව උත්තර දෙන්නේ බිඳුවෙනි තප්පරේදීනේ. බිඳුවෙනි තප්පරේදී තමයි 0.7. සෝරි වැරදුනා. පළවෙනි තප්පරේ වෙන්නේ මෙතෙන් 1s. පළවෙනි තප්පරේදී VB හරහා විභවය කොච්චරද? මෙසේජ් කරන්න. පළවෙනි තප්පරේ දැන් ඔන්න එක තප්පරයක් ගිහලා මෙතෙන්ට. VB හරහා විභවය කොච්චරද? මෙසේජ් කරන්න දරුවනේ. කොයිද මෙසේජ් කරන්න? right හොඳයි. පුතේ පළවෙනි තප්පරය කියන්නේ මෙතනනේ. එතන පළවෙනි තප්පරය වෙනකොට මේකේ ධන 0.03 කියන තැනට ඇවිල්ලා. මේ 0.7 කොහොමද තියෙනවා. එතන මෙතන ධන 0.03ක් කියන්නේ කෝෂයක් මේ පැත්තට තියෙනවා වගේ මේ විදියට. එතකොට පුතේ ඒ විභවයන් දෙකම එකතු වෙන්න එපා. එහෙනම් පුතේ පළවෙනි තප්පරේදී විභවය 0.73 දක්වා වැඩි වෙන්න ඕන. එහෙනම් මේක කාලක්ෂය නම් පුතේ මෙන්න පළවෙනි තප්පරේ මෙතන ලකුණු කරොත් පළවෙනි තප්පරේදී විභවය 0.73 දක්වා වැඩි වෙන්න ඕන. මේ කියන 0.7 ඉර මම ඊට චුට්ටක් ඉස්සරහින් ගන්නම් 0.73 ඉර මේ පැත්තෙන් ඔය විදිහට මෙතන මෙන්න 0.73 වෝල්ට් විභවයේ තියෙන ඉර. එහෙනම් පුතේ මේ තප්පරේදී විභවය කීයක් වෙන්න ඕනද? 0.73 දක්වා වැඩි වෙන්න ඕන. හරි. දරුවෙක් ප්‍රශ්නයක් අහලා තිබ්බ මෙන්න මෙහෙම. 0.7 ඉර ඇයි මෙතනින් ගැහුවේ? මේකේ 0.7 ඉර තියෙන්නේ මෙතනනේ. ඔව් හරි පුතේ. ඉතින් ඇත්තම කතන්දරේ මේකයි. මේ ලක්ෂය අර zoom කරලා බැලුවොත් අර වගේ තමයි වෙන්නේ. මොකද දැන් මේ අපි දශම ගණන් ටිකක් ඇඳගෙන යන්නේ නේද? මෙතන ඉඳන් මෙතෙන්ට 0.7ක් වුණොත් මෙතන ඉඳන් මෙතෙන්ට 7න් පංගුවක් තමයි 0.1ක් කියන්නේ. ඒතර මේ 7න් පංගුවේකිනුත් 0.03 කියන්නේ 7න් පංගුවේකිනුත් 10න් පංගු තුනක් තමයි 0.03ක් කියන්නේ. ඒතර මේකත් එක්ක පෙන්නුවොත් පුතේ චූටි ඉලක්ක තමයි මට මෙහෙම අඳින්න වෙන්නේ. මේ පස්තාරේ මෙච්චර මහතට එන්නේ නැහැ. දශම 0.03ක් මේ ගන්නට එන්න බෑනේ. මෙතන ඉඳන් මෙතෙන්ටම තියෙන 0.4 නේද? ඒ නිසා පුතේ ඒ නිසා තමයි චුට්ටක් ලොකු කරලා ඔය අඳලා තියෙන්නේ. හරි? right. දැන් පුතේ එහෙනම් පළවෙනි තප්පරේදී විභවය කීයක් වෙනවද? 0.73යි. එහෙනම් මෙන්න 7.3 ලකුණු කරා. දැන් මට දරුවෝ කියන්න දෙවෙනි තප්පරේදී එක මෙතන මම මෙතන දෙක මාක් කරනවා 2 3 4 5 6. දෙවෙනි තප්පරේදී
VB විභවය කීයද දෙවනි තප්පරයේදී දෙවනි තප්පරයේදී VB විභවය දෙවනි තප්පරයේදී VB විභවය දෙවනි තප්පරය වෙනකොට පුතේ මේ දෙවනි තප්පරය වෙනකොට මෙයාගේ විභවය බිඳුවයි මෙයාගේ විභවය බිඳුවයි හැබැයි මෙතන පුතේ 0.7 කෝෂයේ 0.7 තියෙනවා මෙයාගේ බිඳුවයි එහෙනම් කෝෂයේ 0.7 විතරයි VB හරහා තියෙන්නේ ඒ කියන්නේ මෙන්න දෙවනි තප්පරය වෙනකොට විභවය ආපහු 0.7 දක්වා අඩු වෙන්න ඕන එහෙනම් පුතේ ඔය විභව විචලනය මට ඔන්න ඔය විදිහට මෙතන පස්තරගත කරන්න පුළුවන් තේරුණාද හරි දරුවෝ කියන්න මට තුන්වෙනි තප්පරයේදී විභවය කොච්චරද කියලා VB විභවය තුන්වෙනි තප්පරයේදී කොච්චරද කියන්නේ ඉක්මනට මැසේජ් කරන්න තුන්වෙනි තප්පරයේදී මං කරන්නේ ඉක්මන් කරන්න තුන්වෙනි තප්පරයේදී VB විභවය කීයද කියලා මැසේජ් කරන්න තුන්වෙනි තප්පරයේදී VB විභවය රයිට් හරි ගොඩක් දරුවෝ මැසේජ් කරලා තියෙන හොඳයි තුන්වෙනි තප්පරය වෙනකොට පුතේ මෙයා 0.7ම තමයි හැබැයි මේ ප්‍රත්‍යාවර්ත වෝල්ටීයතාවයේ ඍණ 0.3ටයි ඇවිල්ලා තියෙන්නේ. ඒතකොට කෝෂය පහළට තියෙනවා කියලා හිතන්න කිව්වේ මම. එහෙනම් 0.7න් ඍණ 0.03ක් අඩු වුණාම වෝල්ටීයතාවයක් 0.67 දක්වා විභවය අඩු වෙනවා. මෙන්න පුතේ එහෙනම් තුන්වෙනි තප්පරයේදී විභවය මෙතෙන්ට එනවා. ඒ කියන්නේ ඔන්න ඔය විදිහට පස්තාරය වෙනස් වෙනවා. හතරවෙනි තප්පරයේදී පුතේ විභවය කීයද? හතරවෙනි තප්පරයේදී පුතේ මෙයා හතරවෙනි තප්පරයේදී මෙයා බිඳුවයි. මෙයා බිඳුව නම් කෝෂයේ විද්‍යුත්ජාමක බලය විතරයි B සංධිය හරහා තියෙන ඒ කියන්නේ 0.7 විතරයි. ඔන්න ඔය විදිහට පුතේ විභවයේ විචලනය වෙනවා. පුතේ පස්වෙනි තප්පරයට ගියොත් නැවත VBE අගය 0.7 දාන 0.03. ඒ කියන්නේ 0.73 දක්වා වැඩි වෙනවා. ඊළඟ තප්පරයේදී නැවත 0.7 දක්වා අඩු වෙනවා. ඔන්න ඔය විදිහට පුතේ පස්තාරය එන්නේ. පළවෙනි වක්‍රේ පාට කරා. හරි. වක්‍රේ මොකක්ද කියලා හොයාගන්න ඕනේ. එතකොට අර මෙතන 1 2 3 4 5 6 දැම්මා වගේ තප්පර ටික 1 2 3 4 5 6 දාන්න පුළුවන්. හරි. නමුත් එහෙම දාන්න යන්න එපා. මම අර ඒක තේරුම් ගන්නයි කියලා දුන්නා. ඔන්න ඔය විදිහට පුතේ VBE විචලනය වෙන්නේ. අර මෙතන වෙච්ච එකම තමයි 0.7කින් ඉස්සරහට ගිහිල්ලා මෙතෙන්දි වෙලා තියෙන්නේ. හරි. ඉතින් ඔහොම උණයි කියලා ඉතින් අපිට මොකෝ නේද? හරි. බලන්න පුතේ දැන් වෙන දේ. මම අර ප්‍රස්තාරය ඇතුලේ විස්තර කරා. හොඳට බලා ගන්න පුතේ. මම මේක ඇතුලේ නෝඩ බෝඩ් එකේ පේනව නේද දරුවන්ට රයිට් හරි. පුතේ ආරම්භයේදී VB යගේ 0.7යි 0.7ේදී යම් අගයක් තිබ්බ කියලා හිතන්නකෝ IB 0.7 වෙච්ච වෙලාවට IB ට යම් අගයක් තිබ්බා. අපි දන්නේ නැහැ කොච්චරද කියලා මොකක් හරි අගයක් තියෙනවා. 0.7 ඊට පස්සේ පුතේ තප්පරයකට පස්සේ IB හි අගය වැඩි වෙනවා. VB හි අගය වැඩි වෙනවා 0.73 දක්වා. එතකොට පුතේ IB අගය ඒකට අනුරූපව වැඩි වෙනවා. මෙන්න මේ අගය දක්වා වැඩි වෙනවා. ආපහු පුතේ VBE අගය 0.7 දෙනවා. 0.7 කියන්නේ IB අගය මෙන්න මෙතෙන්ට මේ අගයමයි. ආපහු VBE අගය 0.63 දක්වා අඩු වෙනවා. මෙතන වෝල්ටීයතාවය 0.67 නේද? 6.7යි වෝල්ට්. 6.7යි වෝල්ට් දක්වා අඩු වෙනවා. අන්න එතකොට පුතේ ඒකට අනුරූපීව IB අගය මෙතෙන් යනකම් අඩු වෙනවා. පැහැදිලිද දරුවනේ? හරි. දැන් ඕන්න මම තව පස්තාරයක් අඳින්න හදන්නේ. පුතේ මම ආපහු පස්තාරයක් අඳිනවා මෙන්න මෙහෙම. මේ කලින් ඇඳපු පස්තාරේ T අක්ෂරේ නේද? මේ තියෙන්නේ. දැන් පුතේ මම IB කාලය සමග විචලනය වෙන විදිහ පස්තාර ගත කරනවා. IB කාලත් එක්ක විචලනය වෙන විදිහ කාලයත් එක්ක. IB කාලයත් එක්ක විචලනය වෙන විදිහ මෙතනම පස්තාර වෙනවා. එහෙම කරන්නේ මේ බලන්න. බිඳුවෙනි තප්පරේදී VB 0.7යි. VB 0.7 වෙලාවට IB ට අගයක් ආවා. අන්න ඒ අගය පුතේ මම මෙතන පස්තාරේ ලකුණු කරනවා. මේ තියෙන්නේ ඒ ආපු අගය. අපි ඒ අගයේ වටිනාකම දන්නේ නැහැ. යම් අගයක් ආවා.
පුතේ තප්පරයක් ගෙවුණා. මෙන්න කාලය තප්පරයක් ගෙවුණා. කාලය තප්පරයක් ගෙවුණා. VB වෝල්ටීයතාවය 0.73 දක්වා වැඩි වුණාම ඒකට අනුරූපව IB ධාරාව මෙන්න මේ අගය දක්වා වැඩි වෙනවා. මේ අගය දක්වා වැඩි වෙනවා. එහෙනම් තප්පරයකට පස්සේ පුතේ IB අගය මට මෙන්න මෙතන ලකුණු කරන්න පුළුවන්. right. පුතේ තව තප්පරයක් ගෙවුණා. VB අගය 0.7 දක්වා අඩු වුණා. එතකොට 0.7ට අනුරූපව මේ වෙලාවේ IB ධාරාව පවතින්න ඕන මේ අගය. ඕනම් මෙන්න ඊළඟ තප්පරයේදී පුතේ IB මෙතන. එහෙනම් මට IB විචලනය වෙච්ච විදිය මේ විදියට ප්‍රස්ථාරක නිරූපණය කරන්න පුළුවන්. right. ඔය දෙවෙනි තප්පරේදී නේද? තුන්වෙනි තප්පරේදී පුතේ මේ බලන්න තුන්වෙනි තප්පරේදී VB යගේ 0.67 දක්වා අඩු වුණා. ඒකට අනුරූපව IB ධාරාව මේ ගානට අඩු වෙන්න ඕන. එහෙනම් මම ඒක පුතේ මේ ප්‍රස්ථාරයට ගෙනල්ලා ඒ ප්‍රස්ථාරයේ තුන්වෙනි තප්පරේදී එක ලකුණු කරන්න. මේ විදියට. හතරවෙනි තප්පරයට යනකොට පුතේ නැවත VB යගේ 0.73 දක්වා වැඩි වෙනවා. ඒකට අනුරූපව IB ධාරාව මේ යගේ දක්වා වැඩි වෙන්න ඕන. මෙන්න එහෙනම් හතරවෙනි තප්පරේදී IB යගේ මෙතෙන්ට එන්න ඕන. right. පස්වෙනි තප්පරේදී පුතේ VB විභවය 0.73 දක්වා වැඩි වෙනවා. එහෙනම් ඒකට අනුරූපව IB යගේ මේ යගේ දක්වා වැඩි වෙන්න ඕන. මෙන්න එහෙනම් පස්වෙනි තප්පරේ. පස්වෙනි තප්පරේදී. එහෙනම් හයවෙනි තප්පරේදී VB 0.7යි 0.7ට අනුරූපව IB මේ යගේ දක්වා අඩු වෙන්න ඕන. ඔන්න ඔය විදිහට ප්‍රස්ථාරය. ඔය ආවේ පුතේ අපිට IB විචලනය කියන ප්‍රස්ථාරේ. IB විචලනය තියෙන ප්‍රස්ථාරය. ඔන්න IB විචලනය වෙච්ච හැටි. right. මෙතෙන්දී IB ධාරාවක් ඇති වුණා. අන්න පුතේ IB ධාරාව අඩු වෙනවා වැඩි වෙනවා අඩු වෙනවා වැඩි වෙනවා නම් ඕකට අනුරූපව අනිවාර්යයෙන්ම IC ධාරාවත් අඩු වෙනවා වැඩි වෙනවා වෙන්න ඕන. හරි. අපි එහෙම එකක් ඉස්සරහට කතා කරනවා. හරි. දැන්ට මූලික අවශ්‍යතාවය මට තියෙන්නේ මෙන්න මෙතෙන්දී IB ධාරාවක් මේ විදියට ඇති වුණා. හැබැයි මෙතෙන්දී IB ධාරාවකට ප්‍රස්ථාරය අදින්න බෑ. හේතුව පුතේ බලන්නකො මේ 0.03 දී IB ධාරාවක් ගන්න පුළුවන්ද? බෑනේ ගන්න. මොකද IB අගයක් ගන්න බෑ මේ දිගේ ඉහළට ගියාට IB අගයක් නෑ මේ වෙලාවේ. නමුත් මෙතෙන්දී එහෙම නෑ පුතේ IB අගයක් තියෙනවා මේ ප්‍රස්ථාරයේ කලාපයේ පිහිටනවා. මේ කලාපෙදී IB අගයක් ගන්න බෑ. එහෙනම් පුතේ මේ විදිහට වෝල්ටීයතාවයක් දුන්නට IB ධාරාව මේ බලන්නකො 0.03 දක්වා වැඩි වුණාම IB අගය 0යි. මෙයා මේ හරියට විතර වැඩි වුණා නම් ඒකට අනුරූපව IB අගයක් හොයන්න පුළුවන්. නම් මේ හරියේදී IB අගයක් හොයන්න බැහැ. හරි. එහෙමනම් පුතේ මෙන්න මෙතෙන්දී IB අගයක් ඇති වෙනවා. IB අගයට අනුරූපව පුතේ IC අගයක් ඇති වෙනවා. ඒ කියන්නේ ට්‍රාන්සිස්ටරේ ක්‍රියා කරනවා. හැබැයි මෙතෙන්දී IB අගයක් ඇති වෙන්නේ නැහැ. IB අගයක් ඇති වෙන්නේ නැහැ කියන්නේ IC ධාරාවක් කොහොමත් ඇති වෙන්න බෑනේ. ඔව්. එහෙනම් පුතේ මෙන්න මේ විදිහට විචලනය වන වෝල්ටීයතාවයක් ට්‍රාන්සිස්ටරයකට දුන්නට වැඩක් නැහැ. එහෙම දෙනව නම් මේ වගේ බැටරියක් දාලම දෙන්න ඕන. ඇයි මේ බැටරියක් දාලා තියෙන්නේ? ඇයි මේ විභව සැපයුමක් දීලා තියෙන්නේ? ගේට්ටුව අරගෙන ඉන්න. ගේට්ටුව අරගෙන ඉන්නවා මෙයා. මෙයා විසින් පුතේ ට්‍රාන්සිස්ටරේ නඹුරු කරලා අල්ලගෙන ඉන්නවා. ඒ නිසා අර විචලනය වන වෝල්ටීයතාවය විචලනය වෙනකොට ඒකට අනුරූපව IB ධාරාවක් ගොඩ නැගෙනවා. හැබැයි මෙතෙන්දී ගේට්ටුව වැහිලා තියෙන්නේ මේ පැත්තේ මොන නටුන්නටවත් වැඩක් නැහැ. IB ධාරාවක් ඇති වෙන්නේ නැහැ. පැහැදිලිද දරුවනේ? ටිකක් විතර ලස්සන රූප සටහන් ටිකක් තියෙන්නේ. හරි? තව ප්‍රස්ථාර දෙක තුනක් අඳින්නත් ඕන මම. එකම පිටුවේ දෙපැත්තට බෙදලා ඇඳ ගන්න. මේක එකක් මේ ටික එක පැත්තක. හරි. හරි නේද පුතේ? right. හරි. ෆොටෝ එකක් දාන්නම් පුතේ. ඉක්මනට ඇඳගමු බලන්න. ඉක්මනට ඇඳගමු. ඇඳ ගන්න ඕන කොහොමද? හරි මේ බලන්නකො මේ මෙන්න මෙහෙම මම වෙන් කරනවා. right.
පිටුව දෙකට බෙදුවා මේ පැත්ත එක පැත්තක මේ පැත්ත එක පැත්තක. ඇඳ ගන්න. හරි. කොටස් දාන්නම් පුතේ. ඇඳ ගන්න මේ. මේක යට තව පස්තාර දෙක තුනක් අඳ ගන්න තියෙනවා අපිට. ඒව ඇඳ ගන්න ඉදිරියෙන්නත් ඕන. හරි. ෆොටෝ එකක් දාන්නම් දරුවනේ. ඉක්මනට නැගගමු බලන්න. හරි නේද පුතේ අඳගෙන ඉවරයි නේද? දැන් නම් ඇති වෙලාව. දැන් ඇති මේ ඇතිද විනාඩි 10ක් විතර ගත්තා. ඒක අතින් 10ක් නේ 15ක් 20ක් විතර ගිහින් ඒක අතින්. රයිට් හරි. පුතේ දැන් අපි බලමු මෙතන V in වෝල්ටීයතාවය හරි ඊළඟට VBE වෝල්ටීයතාවය සහ IB වෝල්ටීයතාවයට මොකද උනේ කියන එක. හරි. V in වෝල්ටීයතාවය ඊළඟට මම අඳිනවා VBE වෝල්ටීයතාවය. ඊළඟට මම අඳිනවා IB ධාරා. මේකෙත් පුතේ ඔය තුනම මම අඳින්න ඕන. හරි මේ තැන තැන අඳපුවා එක තැනට ගන්න හදන්නේ. ඉස්සෙල්ලම V in වෝල්ටීයතාවය ඒකට අනුරූපව VBE වෝල්ටීයතාවය IB වෝල්ටීයතාවය. මේ බලන්න පුතේ V in වෝල්ටීයතාවය 0.3කින් වැඩි වෙනවා අඩු වෙනවා. ඔය විදිහකට යාවේ. ධන 0.03යි ඍණ 0.03. එතකොට V in නගේමයි පුතේ මේකෙදි VBE විදියට ආවේ. නේද? මෙන්න ඒකත් තේරෙනවා. එතකොට මේකෙදි IB ධාරාවක් ඇති වුණේ නැහැ. IB ධාරාව බිඳුවයි. පළමු වර්ගයේ පාඩ කරලා තියනවා. දැන් මේකෙදි බලන්නකෝ. මේකෙදි V in නගය ධන 0.3 ඍණ 0.34. විචලනය වෙන වෝල්ටීයතාවයන්. හැබැයි VBE අගේ එහෙම නෙමෙයි ආවේ නේද? VBE අගේ ආවේ පුතේ අපිට 0.7 මත නේද? 0.7 වෝල්ටීයතාවය මත තමයි මේක එකතු වෙලා අඩු වෙලා ගියේ නේ. තප්පරයක් ගියාම මේක එකතු වුණා. එකතු වෙච්ච නිසා ඔය විදියට ආව නේද? 0.7 වෝල්ට් වල ඉඳන් විභවය වැඩි වුණා 0.73 දක්වා. ආයි 0.7 ආයි 0.63 දක්වා අඩු වුණා. ආයි 0.7 ආයි 0.73 දක්වා වැඩි වුණා. ආයි 0.7 ඔය විදිහනේ ආව 0.73 වෝල්ට් 0.67 වෝල්ට්. එතකොට පුතේ මේකෙත් අපි පළවෙනි අර්ධ පාඩ කරලා දුන්නා. ඒකට හරියන්න IB ධාරාවක් ඇති වුණා. හැබැයි අගයක් අපි දන්නේ නැහැ. නමුත් යම් අගයක් වටා විචලනය වෙන එකක් තමයි අපිට ලැබුණේ නේද? හරි. මේවෙන් අගයන් එන ගානක් අපි හදනවා පුතේ. හරි. අගයන් එන ගානක් පන්ති අපි හදනවා ඉස්සරහට. හරි. දැන් බලන්න පුතේ මෙන්න මේකෙදි මේ අවස්ථාවේදී IB ධාරාවක් ඇති වුණේ නැහැ. ඇති වෙන්නේ නැති වෙන්න හේතුව මොකද්ද? ට්‍රාන්සිස්ටරේ BE සංදිය පෙර නැඹුරු වෙලා තිබ්බේ නැහැ. බැරි වෙලා හරි දරුවනේ මේ විභවය අපි හිතමුකෝ මෙතෙන්ට දෙන විභවය 0.03 නැතුව ඕක 1 වෝල්ට් දක්වා වැඩි වෙනවා ඍණ 1 වෝල්ට් දක්වා අඩු වෙනවා. එහෙම වුණොත් 1 වෝල්ට් දක්වා වැඩි වෙනවා නම් අර වැඩි වෙන කොටසදී මේ පස්තාරේ හෝම්මම આવොත් මේ හරියට අනුරූපව IB ධාරා ගන්න පුළුවන්. හැබැයි අර අඩු වෙන කොටසට අනුරූපව IB ධාරා ගන්න බෑ. දැන් මේ වෙලාවේදී පස්තාර දිගේ ඉහළට ගිහිල්ලා මේ බලන්න මෙතන අගේ 0.03 වෝල්ට් මේ වෙලාවට IB ධාරාවක් ඇති වෙලා නැහැ. හරි. ඒ කියන්නේ පුතේ IB ධාරාව යන්නේ නැහැ කියන්නේ ට්‍රාන්සිස්ටරේ කපාහැරි අවස්ථාවට වෙනවා. ආයි සම්තෘප්ත වෙනවා ආයි කපාහැරි අවස්ථාවට වැටෙනවා. පැහැදිලිද දරුවනේ? හරි. හරි. පුතේ ප්‍රශ්න තියෙන දරුවා මැසේජ් කරන්න. මෙන්න මේ පස්තාර සෙට් දෙක. මේ පස්තාර එක පැත්තක, මේ පස්තාර එක පැත්තක පිටුවේ අදගර දෙපැත්තට පුතේ ෆොටෝ ගන්න.
දෙවෙනි අවස්ථාවේ 0.03 වෝල්ට් නැතුව Vin වලට 0.2 වෝල්ට් වගේ Vin වලට 0.2 වෝල්ට් වගේ දුන්නා නම් T හා VBC අතර අර්ධ තරංග සිදුකරණයේ තියෙන වගේ ප්‍රස්ථාරයක් 0.2 වෝල්ට්. රයිට් හරි. බලන්න උදරුවනේ. හරි. ගෲප් එකට ෆොටෝ එකක් දාන්නම් පුතේ. ප්‍රස්ථාර සෙට් එක පිටුවේ දෙපැත්තේ අඳගන්න. ඇයි කියන්නේ වැඩි විභවයක් දුන්නම IB ධාරාවක් තියේද 0.03ට වඩා. හරි. ඔන්න මේ ප්‍රශ්න වලට පුතේ පොඩ්ඩක් උත්තර බලා ගන්න. මෙන්න මෙතෙන්ට පුතේ 0.03 නැතුව අපි හිතමුකෝ දෙනවා විචලනය වෙන එක 0.8 දක්වා වැඩි වෙනවා මෙහෙම 0.8 දක්වා වැඩි වෙනවා කියන. එතකොට පුතේ 8 මේ හරියට විතර ගමු. මෙන්න මේ හරියට නම් වැඩි වෙන පස්තාවක් දෙන්නේ. ඔය විදිහට විචලනය වෙන වෝල්ටේජතාවය. එතකොට පුතේ මෙතෙන්ට අනුරූපව අපිට මේ IB ධාරාවක් ගන්න පුළුවන් බැරි නෑ. හැබැයි මෙතෙන්ට ගත්තට මේ හරියට අනුරූපව එකක් ගන්න බෑ. එතකොට මෙන්න මේ චුට්ටට හරියන්න මේ හරිය IB ධාරාවක් ඇති වෙන්න පුළුවන්. හැබැයි මෙතනින් පල්ලෙහා ටිකට මේ ඍණු ටිකට IB ධාරාවක් ඇති වෙන්නේ නැහැ. මේක දරුවෙක් අහපු ප්‍රශ්නේ. හරි. තව දරුවෙක් අහනවා මෙන්න මෙතෙන්ට 0.03 නැතුව 0.2ක් වගේ දුන්නොත්. හරි. එතකොට 0.2යි වගේ දුන්නොත් පුතේ මේ යගේ 0.2 වුණොත් ධන 0.2 වුණොත් මෙතන මුළු වගේ ධන 0.2යි. එතකොට 0.4 ධන 0.2ක් එකතු වුණාම 0.9 දක්වා වැඩි වෙනවා. එතකොට මේ පැත්තේ ප්‍රස්ථාරය මේ යගේ විතර වැඩි වෙනවා. කොහොම වැඩි වෙනවා? ඒ වගේම පුතේ 0.2 ඍණ එක ආවම ඍණ 0.2 ආවම මෙයා 0.6 දක්වා අඩු වෙනවා. මේ හැරෙට විතර අඩු වෙනවා. එතකොට පුතේ මෙන්න මේකට අනුරූපව මෙහි IB ධාරාවක් ඇති වෙනවා. හැබැයි මෙන්න මේ කොටසට මේ 0.7ටත් වඩා අඩුවෙන් ඒ කියන්නේ 0.6ටත් වඩා අඩුවෙන් යන ටිකට IB ධාරාවක් ඇති වෙන්නේ නැහැ. මොකද බලන්න මේ හරියට පස්තාරේ උඩට ගෙනල්ලා බලන්න IB ධාරාවක් එනවද? ඒ හරියට IB ධාරාවක් එන්නේ නැහැ. එතකොට පුතේ අර්ධ තරංග සුජුකරණය වගේ එකක් නෙවෙයි එන්නේ. දරුවා මේ වගේ එකක් දෙන්නේ කියලා අහන්නේ. එහෙම එකක් නෙවෙයි එන්නේ පුතේ. විකෘති වෙච්ච තරංගයක් වෙන්නේ. ඒකට හේතුව මෙන්න මේ හරිය තියෙන වක්‍ර ස්වභාවයයි. ඔය වක්‍ර ස්වභාවයත් එක්ක පුතේ මේක ටිකක් විකෘති වෙලා ගිහිල්ලා බිඳුව වෙච්ච එකක් තමයි එන්නේ. හරි මේ හරිය හැඩය විකෘති වෙනවා. හැමතිස්සෙම මේකේ රේඛීය කලාපයට අපි මේ විභවය තල්ලු කරගන්නවා. හරි? ඒ ප්‍රශ්න අහපු දරුවන්ට තේරුණාද කියන්නේ? ඒ ප්‍රශ්න අහපු දරුවන්ට තේරුණාද කියන්නේ? එයාගේම මේ තව ගැටලු තියෙන දරුවෝ ඉන්නවා නම් මැසේජ් කරන්න පුතේ. ගැටලු තියෙන දරුවෝ ඉන්නවා නම් මැසේජ් කරන්න තව. හරි නේද දරුවනේ? හරි. දරුවෙක් කන 0.67 දී ධාරාවක් යන්න බෑනේ 0.7ට වඩා අඩුයිනේ කියලා දරුවෙක් අහනවා. හරි. පුතේ අර අපි කිව්වට 0.7 දී මේක මෙහෙම වෙනවා කියලා මෙන්න මේක හොඳට පොඩ්ඩක් තේරුම් ගන්න බලන්න. අනිත් දරුවෝ එතකම් පස්තාර ටික ඇඳ ගන්න. මේ හරිය මතලා දෙන්න. ඔය පුතේ 0.7 දී හැරෙනවා කිව්වට ඔහොම විභවය ඇවිල්ලා හරියටම 0.3 දී හැරෙන්නේ නැහැ. හරිද? එතකොට පුතේ ඔතන තියෙන්නේ පොඩි වක්‍ර ස්වභාවයක් තියෙන්නේ. මෙහෙම වෙලා යන්නේ. කොහොම යන්නේ? ඒ අනේකෙත් පුතේ 0.7 කියලා ගන්න අපි තරමක් උඩින්. මෙන්න මේ හරිය වගේ අගයක් තමයි 0.7 කියලා ගන්න. මේ හරිය වගේ අගයකට තමයි 0.7 කියලා ඔය කියන්නේ. එතකොට 0.7 මේ මෙතන ඉඳන් මෙතෙන්ට 0.7 නම් ඔය 0.03 කියන්නේ පුතේ ඉතා කුඩා ප්‍රමාණය. මෙන්න මේ හරිය තමයි 0.73. එතකොට 0.67 කියන්නේ මේ හරිය. එතකොට 0.64 අනුරූපව ධාරාවක් ඇති වෙන්න පුළුවන්. මේ 0.7 කියන්නේ හොඳින්ම පෙර නඹුරු වෙන වෙලාව. හරිද? එතකොට 6.3 දී 0.67 දී 0.73 දී වෝල්ටේජය ඇති වෙන්න පුළුවන්. ගැටලුවක් නැහැ. තේරුණාද? නැතුව දැන් අපි මෙතෙන්දී පුතේ මෙච්චර ඇන්දේ මේ පස්තාරේ නැත්නම් ඇන්දට පේන්නේ නැහනේ අපිට. හරි? මෙතන ඉඳන් මෙතෙන්ටම තියෙන්නේ 0.7. මේ මුළු ප්‍රමාණය කොටස් 7කට බෙදලා ඒ එක කොටසකිනුත් 10න් පංගු 3ක් තමයි 0.3 කියන්නේ. හරි. ඒ දරුවගේ ප්‍රශ්නෙට උත්තරේ තේරුණාද? තව ප්‍රශ්න තියෙන දරුවෝ අහන්න.
හරි පුතේ තමන්ට තේරුණා නම් මැසේජ් එකක් දාන්න තේරුණා කියලා. හරි. රයිට්. හරි පුතේ මෙන්න මේ පැත්තේ පස්තාර තුන ඇඳලා ඉවරද? අනිත් එක මතන්න. දරුවනේ මේ ටිකයි ඇඳලා ඉවරද? මේ ටික අදින්න කිව්වේ මේ පැත්තට. මේ ටික අදින්න කිව්වේ මේ පැත්තට. දරුවා ඇඳලා ඉවර නම් මැසේජ් එකක් දාන්න ඉක්මන් කරන්න. හරිද පුතේ? හරි නේද? හරි. ලියන්න පුතේ මෙන්න මේ පැත්තේ සටහන මේ පැත්තේ හොඳ මෙන්න මේ පැත්තට අදාළ සටහන ලියන්න මේ ඊට මෙහෙම ප්‍රත්‍යාවර්ත වෝල්ටීයතා සංඥාවෙන් සැපයෙන නැඹුරු වෝල්ටීයතාව VBE සමානයි බිඳුව වටා සයිනාකාරව විචලනය වේ. ප්‍රත්‍යාවර්ත වෝල්ටීයතා සංඥාවෙන් සැපයෙන නැඹුරු වෝල්ටීයතාව VBE සමානයි බිඳුව වටා. මේ බිඳුව රේඛාවනේ මේ. බිඳුව වටා සයිනාකාරව සයින් වක්‍රයක් වගේ සයිනාකාරව විචලනය වේ. නමුත් වීන් ලෙස ලැබෙන වෝල්ටීයතාවය බිඳුවේ දශම 7 වෝල්ට් වඩා අඩු බැවින් BE සංදිය අවශ්‍ය පරිදි නැඹුරු නොවන අතර නැඹුරු නොවේ කියලා ඉන්නේ. අවශ්‍ය පරිදි නැඹුරු නොවේ. එම නිසා IB සමානයි බිඳුව හා IC සමානයි බිඳුව වේ. එම නිසා IB සමානයි බිඳුව හා IC සමානයි බිඳුව වේ. ප්‍රතිපලයෙන් ලියන්න පුතේ මෙහෙම එබැවින් ට්‍රාන්සිස්ටරය අවශ්‍ය පරිදි ක්‍රියාත්මක නොවේ. හරි මේ පැත්ත ලියන්න කිව්වේ. හරි දරුවනේ ලිව්වද? right. හරි පුතේ අපි යමු අනිත් පැත්තට. හරි මේ පැත්තට ගියාම මෙන්න මේ පස්තාරේ මේ ලක්ෂයට අපි කියනවා පුතේ Q නිවාතකාරක ලක්ෂය කියලා. හරි මේක ඒ ලක්ෂයට එහෙම තමයි කියන්නේ. ඔය ලක්ෂ්‍ය තෝරගන්නේ කොහොමද කියන එක මම ඉස්සරහට කියලා දෙන්න. ඉස්සරහා පස්තාරකේ තමයි ඒක තෝරගන්නේ පුතේ. හරි මෙයාට කියන්නේ මොකද? Q නිවාතකාරක ලක්ෂය. මේ නිවාතකාරක ලක්ෂය මම සරලව දැන් කියලා දෙන්න නැත්නම් එකපාරටම අයිඩියා ගන්න නැහැ. දැන් මේ ප්‍රත්‍යාවර්ත වෝල්ටීයතාවේ තිබ්බේ නැතොත් ES ගේ 0.7යිනේ. එතකොට 0.7 දී IB ධාරාවක් එනවනේ. අපි ඕකට කියනවා ට්‍රාන්සිස්ටරය හරහා ගලන සරල ධාරාව. ඒ වෙනද ට්‍රාන්සිස්ටරයේ ක්‍රියාත්මක වන සරල ධාරාවකය. ඔය සරල ධාරාවනේ ඔය තියෙන්නේ. ඒ කියන්නේ මේ ප්‍රත්‍යාවර්ත වෝල්ටීයතාවය බිඳුව වෙද්දි මේ අගය තියෙනවා. මෙයා නොදුන්නා මේ අගය තියෙනවා.
මේ අගයට අනුරූපව අනිවාර්යෙන්ම IB ධාරාවකුත් යනවා. අන්න එහෙම පුතේ පස්තාරය මත ට්‍රාන්සිස්ටරේ ක්‍රියාත්මක වන වෝල්ටීයතාවයට සරල වෝල්ටීයතාවයට අනුරූප සරල ධාරාව ලැබෙන ලක්ෂයට අපි කියන්නේ නිවාතකාරක ලක්ෂය කියලා. එතකොට ඔය නිවාතකාරක ලක්ෂය මෙතනනේ තියෙන්නේ. එතකොට මේ අගය කාලයත් එක්ක වෙනස් වෙනවා. ඇයි? දැන් මේ ප්‍රත්‍යාවර්තක දුන්නට පස්සේ මොකද වෙන්නේ? ඒ අගය සරල ධාරාගයට එකතු වෙලා වෙනස් වෙනකොට මේ ලක්ෂය වෙනස් වෙනවා. මේ ලක්ෂය වෙනස් වෙන්නේ මෙතෙන්ට ගියාම මෙතෙන්ට එනවා. මෙතෙන්ට ආවම මෙතෙන්ට එනවා. right අපි යා ගැන ඉස්සරහට කතා කරමු. හරි. මම දැන්ට කියන්නම් කිව් නිවාතකාරක ලක්ෂය ඇල්ෆා හා බීටා අතර විචලනය වේ කියලා. හේතුව මෙයාගේ විභවය වැඩි වෙනකොට ඒකට අනුරූපව IB යගේ වැඩි වෙනවා. විභවය අඩු වෙනකොට ඒකට අනුරූපව IB යගේ අඩු වෙන්නත් ඕන. හරි. අපි ලියමු පුතේ මෙහෙම දැන් මෙහෙම ट्रांसिस्टरे BE संधिය ट्रांसिस्टरे BE संधिය ट्रांसिस्टरे BE संधिය ट्रांसिस्टरे BE संधिය 0.7 වෝල්ට් හෝ 0.7 වෝල්ට් හෝ 0.7 වෝල්ට් හෝ ट्रांसिस्टरे BE संधिය ट्रांसिस्टरे BE संधिය 0.7 වෝල්ට් හෝ 0.7 වෝල්ට් හෝ ඊට වඩා මදක් වැඩි ඊට මදක් වැඩි කියලා ඊට මදක් වැඩි වරහන් ඇතුළේ ලියන්න ES වරහන් ඇතුළේ ලියන්න අපි ගත්ත ES නේ ES ඊට මදක් වැඩි වරහන් ඇතුළේ ES සරල ධාරා වෝල්ටීයතාවයක් මගින් සරල ධාරා වෝල්ටීයතාවයක් මගින් පෙරනඹුරු කොට සරල ධාරා වෝල්ටීයතාවයක් මගින් පෙරනඹුරු කොට ඒහා ශ්‍රේණිගතව Vin වරහන් කරන්න Vin කියලා වරහන් කරන්න Vin විචලනය වන ප්‍රත්‍යාවර්ත වෝල්ටීයතාවය යෙදුවහොත් ප්‍රත්‍යාවර්ත වෝල්ටීයතාවය යෙදුවහොත් प्रत्यावर्त वोल्टीयतावය යෙදුවහොත් රතු පෑනෙන් ලියන්න simple Vin කුඩා ප්‍රත්‍යාවර්ත වෝල්ටීයතාවය Vin කුඩා ප්‍රත්‍යාවර්ත වෝල්ටීයතාවය ES capital E simple S ES සරල ධාරා වෝල්ටීයතාව මත capital ES සරල ධාරා වෝල්ටීයතාව මත capital ES සරල ධාරා වෝල්ටීයතාව මත අධිස්ථාපනය වී ක්‍රියා කරයි ආපහු පුතේ ලියන පෑනට එන්න මෙහෙම ලියන්න ඊට අනුරූපව capital Q වරහන් ඇතුළේ ලියන්න නිවාත කාරක ලක්ෂය capital Q වරහන් ඇතුළේ ලියන්න නිවාත කාරක ලක්ෂය
වරහන් වහන්න නිවාතකාරක ලක්ෂ්‍ය වරහන් වහන්න වක්‍රය මත වක්‍රය මෙන්න මේ රේඛාවල වක්‍රය මත ඇල්ෆා හා බීටා අතර මේ ඇල්ෆා හා බීටා නිකන් සලකුණු දෙකක් දාගෙන තියෙනවාද අනිවාර්ය සලකුණු නෙමෙයි ඇල්ෆා හා බීටා අතර විචලනය වන බැවින් ඇල්ෆා හා බීටා අතර විචලනය වන බැවින් IB ධාරාව ද සයිනාකාර ලෙස IB ධාරාවද සයිනාකාර ලෙස එම පරාසය තුල සයිනාකාරව එම පරාසය තුල විචලනය වේ IB ධාරාවද එම පරාසය තුල IB ධාරාව සයිනාකාර ලෙස එම පරාසය තුල විචලනය වේ රතු පෑනෙන් ලියන්න මෙවිට IB ධාරාවේ විචලනයට අනුරූපව IC ධාරාවද විචලනය වේ එවිට VCE හරහා අපි ඒක තාම කතා කරේ නැහැ පුතේ මෙතන VCE හරහා වෝල්ටීයතාවය විචලනය වන බැවින් එවිට VCE හරහා වෝල්ටීයතාවය විචලනය වන බැවින් මෙවිට Vin ලෙස කුඩා වෝල්ටීයතා විචලනයක් ලබා දී VCE අග්‍ර හරහා වර්ධනය වූ වෝල්ටීයතා විචලනයක් ලබාගත හැක දරුවෙක් කියනවා අධිස්ථාපන කතාව තේරුන්නේ අධිස්ථාපනය කියන්නේ පුතේ එකතු වෙනවා කියලා හිතන්නකෝ අධිස්ථාපනය කියන්නේ ඒක මත ස්ථාපනය වෙනවා කියන්නේ හරි එතකොට අර ඕකේ කතන්දරේ මෙහෙමයි අධිස්ථාපනය කියන වචනේත් එක්කම ගත්තොත් වීන් විචලනය ඔය වගේ හරි මේ වී ඉන්නේ එතකොට ES වෝල්ටීයතාවය ගත්තොත් පුතේ මේ වගේ සරලගියක් දැන් මේකට මේක එකතු වෙනවා මේකට මේක එකතු වෙනවා කියන්නේ මේ කොටස ධන විදියට එකතු වෙනවා මේ කොටස ඍණ විදියට අඩු වෙනවා මේ කොටස ධන විදියට එකතු වෙනවා මේ කොටස ඍණ විදියට අඩු වෙනවා ඔන්න ඔය විදියට වෙන්නේ හරි කිව්ලක්ෂයේ චරිතය සරල අනුවර්තීය වෙනවද ඔව් සරල අනුවර්තීය කියලා ගන්න පුළුවන් සරල අනුවර්තීය කියලා ගන්න පුළුවන් ඉතින් ප්‍රකාශනය ලියලා බලන්න ඕනනේ බැලුව නම් සරල අනුවර්තීය වගේ අපි ප්‍රශ්න තියෙනවා හරි පුතේ මම අර කිව්වනේ පොඩි ගැටලුවක් මතුවලා තියෙනවා කියලා ලැප් එකක ඉතින් හෙට පේපරේ දෙන්න විදියක් නැති වෙනවා ඒක හදාගත්තේ නැතෝ හරි අයිට කලින් එන්න කිව්වේ ඒ නිසා මම ඒක හදාගන්න යන්න ඕන හරි
ඒ නිසා දරුවනේ අදට අපි මෙතනින් නවත්තමු. හරිනේ? හරි. හරි. හරි ඒ නිසා පුතේ මේ අපි අදට මෙතනින් පන්ති නවත්තමු. හරි. තව ටිකක් තියෙනවා කරගන්න. අපි ඒ ටික ලබන සතියේ කරමු. ලියුණාද දරුවෝ? ලියුවෙන්න එපා පොඩ්ඩක් ඉන්න. පොඩි සටහනක් තියෙනවා. ඒ සටහන දීලා ඉවර කරන්න. හො පොඩ්ඩක් ඉන්න. මේ සටහන ලියාගෙන ලියුවේ. ලියන්න මෙහෙම පුතේ. දැන් පුතේ පොදුවේ දෙපැත්තටම පොදුවේ ලියා ගන්න. මේ අනුව ට්‍රාන්සිස්ටරයක්, මේ අනුව ට්‍රාන්සිස්ටරයක්, මේ අනුව ට්‍රාන්සිස්ටරයක්, මේ අනුව ට්‍රාන්සිස්ටරයක් ක්‍රියාකාරී පරාසයේ මේ අනුව ට්‍රාන්සිස්ටරයක් ක්‍රියාකාරී පරාසයේ පවත්වා ගැනීමට එය නැඹුරු කිරීම ඉතා වැදගත් වේ. 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 පතු බෑන කියන පුතේ ට්‍රාන්සිස්ටරයක් නැඹුරු කිරීම යන්නෙන් ට්‍රාන්සිස්ටරයක් නැඹුරු කිරීම යන්නෙන් අදහස් කරන්නේ ට්‍රාන්සිස්ටරයක් නැඹුරු කිරීම යන්නෙන් අදහස් කරන්නේ එහි අග්‍රවල සරල ධාරා වෝල්ටීයතාවයන් එහි අග්‍රවල සරල ධාරා වෝල්ටීයතාවයන් එහි අග්‍රවල සරල ධාරා වෝල්ටීයතාවයන් ට්‍රාන්සිස්ටරය යොදා ගනු ලබන භාවිතයට අනුකූලව ට්‍රාන්සිස්ටරය යොදා ගනු ලබන භාවිතයට අනුකූලව ට්‍රාන්සිස්ටරය යොදා ගනු ලබන භාවිතයට අනුකූලව අවශ්‍ය අගයන්හි නියතව තබා ගැනීමයි. ට්‍රාන්සිස්ටරය නැඹුරු කිරීම යන්නේ අදහස් කරන්නේ එහි අග්‍රවල සරල ධාරා වෝල්ටීයතා අගයන් ට්‍රාන්සිස්ටරය යොදා ගනු ලබන භාවිතයට අනුකූල වන පරිදි අවශ්‍ය අගයන්හි නියතව පවත්වා ගැනීමයි. ඒ කියන්නේ පුතේ ට්‍රාන්සිස්ටරය නැඹුරු කරලා නම් පාවිච්චි කරන්න ඕන. අර VB යගේ 0.7ක් වෙන්න අපි මේ වගේ කෝෂයක් දාලා නැඹුරු කරගන්න ඕන. මේක තව ටිකක් ඉස්සරහට ගෙනියන්න. දැන් උදාහරණයක් විදිහට අර මේ හරිය විචලනය වෙන එකක් ගත්තොත් මේ ඍණ කොටසේදී IB යගයක් හැදෙන්නේ නැහැ. එහෙම වුණොත් මේක තව ටිකක් ඉස්සරහට ගෙනියන්න ඕන. එහෙම කරන්න අපි මෙයාගේ අගය අඩු වැඩි කරන්න ඕනේ. කියන්නේ අපේ අවශ්‍යතාවයට අනුව අපි සරල ධාරාවන් සපයලා ට්‍රාන්සිස්ටරය අපිට අවශ්‍ය පරිදි ක්‍රියාත්මක වෙන්න තියාගන්න ඕනේ. ඊට පස්සේ තමයි පුතේ විචලනය වන වෝල්ටීයතාවයන් දීලා ඒ වෝල්ටීයතාවයන් විචලනය වෙනකොට අපිට අවශ්‍ය ප්‍රතිඵලය අනිත් පැත්තෙන් කරගන්න පුළුවන් වෙන්නේ. හරිද? රයිට්. හරි නේද දරුවෝ එහෙනම්? ලියාගත්ත දරුවෙක් නෝට් එකේ ෆොටෝ එකක් දාන්න. හරි පුතේ එහෙනම් ඔතනින් පස්සේ අර නැඹුරු කරන ක්‍රම දෙක තියෙන්නේ. හරි අපි ඒක පොඩ්ඩක් පුතේ ලබන සතියේ සාකච්ඡා කරමු. මේක හදිසි දෙයක් සිදුවීමක් වුණේ මොකක්ද? ඉලෙක්ට්‍රොනික පාඩමටම තමයි මේවත් උගන්වන්න ඕනේ මේ අර. අපි කියනවනේ පුතේ ඉලෙක්ට්‍රොනික පරිපථවල නිවර්තිතාවය ගැන එහෙම නේද? මේ වුණාට දෝෂ ගොඩාක් වැඩි නේද? හරි? රයිට් හරි. පුතේ අපි එහෙනම් ලබන සතියේ බ්‍රහස්පතින්දා ඊටු ටික තාපය ටික කතා කරලා රෑ ඉලෙක්ට්‍රොනික ක්ලාස් එක කරමු. හරි මම මේක පොඩ්ඩක් මේ ප්‍රශ්න විසඳ ගන්න බලන්න. මොකද හෙට පේපර් එක දෙන්න විදියක් නැති එක තමයි තියෙන ලොකුම ප්‍රශ්නේ අද දවසේ මේක හදාගත්තේ නැතොත්. හරි? රයිට් හරි. දරුවනේ එහෙනම් හැමෝටම සර්ණයි.